ආයුබෝවන් දූපතේ මමද ඔයාලට ඔයාලගේ පෙළ පොතේ පළවෙනි පාඩම ශුද්‍ර ජීවීන්ගේ භාවිත කියන පාඩම සම්පූර්ණයෙන්ම සියලුම කරුණුත් සමග මම ඔයාලට ඉදිරිපත් කරනවා. මම ඔයාලට ආරාධනා කරනවා මේ පාඩම හොඳින් අධ්‍යයනය කිරීම සඳහා මෙම වීඩියෝව මුල සිට අග දක්වා හොඳින් බලන්න කියලා. තනි සෛලයකින් හෝ සෛල කීපයකින් සෑදී ඇති තනිවගත් කළ අපගේ පියවී ඇසට නොපෙනෙන ජීවී කාණ්ඩය ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. අපගේ ප්‍රකෘතිමත් ඇසට තනිව ගත් කළ නොපෙනෙන ජීවී කාණ්ඩවලට අපි කියනවා ශුද්‍ර ජීවීන් කියලා. සමහර ශුද්‍ර ජීවීන් තියෙනවා ඒගොල්ලෝ ජීවත් වෙන්නේ එකට කොලනි වශයෙන්. එහෙම නැත්නම් අපි කියනවා ඝනාවාස විදියට. ඒ විදිහට ජීවත් වෙනකොට එයාලව අපේ පියවී ඇසට දකින්න පුළුවන්. ශුද්‍ර ජීවීන්ගේ තියෙන ලක්ෂණ කීපයක් තමයි බොහෝමයක් ශුද්‍ර ජීවීන් ඒකසෛලිකයි. ඒ වගේම බහුසෛලික ශුද්‍ර ජීවී ආකාරات ඉන්නවා. පෘථිවිය මත වෙසෙන ජීවීන් අතරින් ඉතා පුළුල්ව ව්‍යාප්ත වුණු සුලභතම ජීවී කාණ්ඩය තමයි ශුද්‍ර ජීවීන්. මෙයාලට තියෙන සරල ව්‍යුහයක්. සරල ව්‍යුහයක් කියලා කියන්නේ අපි දන්නවා ජීවී තනුම් ඒකකයේ තමයි සෛලය. එතකොට සෛලය තමයි ජීවයේ සරලතම ව්‍යුහය. ඒකයි අපි කියන්නේ ශුද්‍ර ජීවීන් සරල ව්‍යුහයක් දරනවා කියලා. අනිත් කාරණාව තමයි ශුද්‍ර ජීවීන්ගේ වර්ධන හා ප්‍රජනන වේගය ඉතාමත්ම වේගවත්. එයාලට වර්ධනය වෙන්න අවශ්‍ය සුදුසු පරිසර සාධක පවතින විට එයාලා ඉක්මනටම එයාලගේ සංඛ්‍යාව වැඩි කරගන්නවා ගුණ නියමකින්. මේ සඳහා ගතවන්නේ ඉතාමත්ම සුළු කාලයක්. ශුද්‍ර ජීවීන් සාමාන්‍ය ජීවීන්ට ජීවත් විය නොහැකි ආන්තික පරිසර තුල ජීවත් වෙනවා. ආන්තික පරිසර කියලා කියන්නේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න බැරි ඉතාමත්ම දුෂ්කර පරිසර පද්ධතීන්. මේ පරිසර පද්ධතීන් ඇතැම් විට ඉතාමත්ම අධික උෂ්ණත්වයක් සහිත ඒවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික සීතලක් සහිත පරිසර පද්ධති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශෝෂණය කරන්න අවශ්‍ය ඔක්සිජන් වායුව නොමැති නිර්වායු තත්ත්වයන් පවතින පරිසර පද්ධති වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ පරිසර පද්ධති වල අපි කියනවා ආන්තික පරිසර පද්ධති කියලා කියනවා. ආන්තික පරිසර පද්ධති වලට උදාහරණ ලෙසට අපිට දක්වන්න පුළුවන් උෂ්ණත්වය ඉතාමත්ම වැඩි උණුදිය උල්පත් ආශ්‍රිත පරිසර පද්ධති, ඒ වගේම ගිනි කඳු ආශ්‍රිත පරිසර පද්ධති, ඒ වගේම ඇතම් මුහුදේ ඒ වගේම මුහුද ගැඹුරේ සමහරක් ස්ථාන තියෙන උෂ්ණත්වය වැඩි ස්ථාන. ඒ වගේ පරිසර පද්ධති තුලත් මේ ශුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උෂ්ණත්වය ඉතාමත්ම අඩු ඍණ සෙල්සියස් අංශක ප්‍රමාණයන් පවතින ග්ලැසියර හිමකඳු ආශ්‍රිතව පවා මේ ශුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. ශෝෂණයට අවශ්‍ය ඔක්සිජන් වායුව නොමැති පොළොවේ ගැඹුරු ඛනිජ නිදි ආශ්‍රිතවත් මේ ශුද්‍ර ජීවීන්ට ජීව තමයි නිර්වායු තත්ත්වයන් පවතින මඩ වගුරු පරිසර පද්ධති තුල වුණත් ශුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. ශුද්‍ර ජීවී කාණ්ඩ අපි ප්‍රධාන වශයෙන්ම ශුද්‍ර ජීවී කාණ්ඩ 4ක් ඉගෙන ගන්නවා. බැක්ටීරියා, දිලීර, ඇතම් ඇල්ගි සහ ප්‍රොටෝසෝවා. බැක්ටීරියාවන් සියල්ලම ඒකසෛලිකයි. දිලීර සමහරක් දිලීර තියෙනවා ඒකසෛලික, සමහර දිලීර වර්ග තියෙනවා බහුසෛලික. ඇතම් ඇල්ගි කියලා කියන්නේ ඔය ක්ලැමිඩෝමෝනාස්, ඩයටම්, ස්පයිරෝගයිරා වගේ ශුද්‍ර ජීවී ඇල්ගි විශේෂ තියෙනවා. ඊට අමතරව මහා ජීවී ඇල්ගි විශේෂත් තියෙනවා. මුහුදේ ජීවත් වන උල්වා වැනි ඇල්ගි විශේෂයන්. උල්වා වගේ ඇල්ගි විශේෂ මහා ජීවීන්ට අයිති වෙන්නේ. ඒකයි අපි මෙතන ඇතම් ඇල්ගි කියන එක අපි භාවිතා කරේ. එන් ඇල්ගි සියල්ලක්ම ශුද්‍ර ජීවීන් නොවේ. ප්‍රොටෝසෝවාවන් ආකාර සියල්ලම ශුද්‍ර ජීවීන්. ඒ වගේම මේගොල්ලෝ ඒකසෛලිකයි. වෛරස. මෙතෙන්දී අපි පුතාලා වෛරස අපි හඳුන්වන්නේ නැහැ ශුද්‍ර ජීවීන් කියලා. එතකොට වෛරස ශුද්‍ර ජීවී කාණ්ඩයක් යටතේ වර්ගීකරණය කරන්න එපා. මොකද වෛරස ශුද්‍ර ජීවියෙක් නෙවෙයි. ඒගොල්ලෝ ශුද්‍ර ජීවී සහ ඒගොල්ලෝ ශුද්‍ර ජීවී වෙන්න කලින් ඒගොල්ලෝ ජීවි වෙලා ඉන්න ඕන. එතකොට මෙතෙන්දී වෛරස
ජීවි ලක්ෂණත් පෙන්නනවා අජීවි ලක්ෂණත් පෙන්නනවා. එතකොට අපි දන්නවා ජීවීන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා. ජීවීන්ගේ තියෙන ප්‍රධාන ජීවි ලක්ෂණ තමයි ශ්වසනය, පෝෂණය, වර්ධනය, ඊට පස්සේ බහිශ්‍රාවය, ප්‍රජනනය, ඒ වගේ දේවල් තමයි ශුද්‍ර ජීවීන්ගේ තියෙන ප්‍රධාන ජීවි ලක්ෂණ. නමුත් වෛරස මෙතෙන්දි පෙන්වන්නේ එක ජීවි ලක්ෂණයක් විතරයි. ඒ තමයි ප්‍රජනනය. එහෙම නැත්නම් අපි කියනවා ගුණනය කියලාත් කියනවා. එතකොට අන්න ඒකෙන් වෛරස ජීවිත් නෙවෙයි අජීවිත් නෙවෙයි ජීවීන් සහ අජීවීන් අතර පවතින අතරමැදි අවස්ථාවක්. ශුද්‍ර ජීවීන්ගේ භාවිත යටතේ දැන් අපි ඉගෙන ගන්නවා විවිධ ශුද්‍ර ජීවී කාණ්ඩ වල මූලික ලක්ෂණ කීපයක්. ඒ යටතේ අපි පළමුවෙනි ඉගෙන ගන්නවා බැක්ටීරියාවන්. බැක්ටීරියාවන් කියලා කියන්නේ ඒකසෛලික ශුද්‍ර ජීවී ආකාරයක්. සියලුම බැක්ටීරියාවන් ඒකසෛලිකයි. ඒ වගේම තමයි බැක්ටීරියාවන් ආලෝකාන්වීක්ෂය යටතේ නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි එහෙත් අපට බැක්ටීරියාවන් හොඳට නිරීක්ෂණය කරන්න නම් පැහැදිලිව නිරීක්ෂණය කරන්න නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන්න ඕන. එතකොට බැක්ටීරියාවන්ගේ හැඩය විවිධාකාරයි. විවිධ හැඩ සහිත බැක්ටීරියාවන් තියෙනවා. සමහර බැක්ටීරියාවන් දණ්ඩාකාරයි, සමහර බැක්ටීරියාවන් ගෝලාකාරයි, සමහර බැක්ටීරියාවන් සිලින්ඩරාකාරයි. ඒ වගේම තමයි අපි ඉගෙන ගත්තා පෘථිවිය මත වඩාත් පුළුල්ව ව්‍යාප්ත වූ ජීවී කාණ්ඩය තමයි ශුද්‍ර ජීවීන්. එතකොට එයිනුත් වැඩිපුරම පෘථිවිය මත ව්‍යාප්ත වෙලා ඉන්නේ බැක්ටීරියාවන්. දිලීර. දිලීර ඒකසෛලික මෙන්ම බහුසෛලික දිලීර පවතිනවා. ඒකසෛලික දිලීර වලට හොඳම උදාහරණය තමයි ඊස්ට්. ඊස්ට් වලට කියන තවත් නමක් තමයි සැකරොමයිසිස්. ඒ වගේම තමයි මියුක. මියුක කියලා කියන්නේ බහුසෛලික දිලීර ආකාරයක්. මියුක තමයි පාන් පෙත්තක් නරක් වෙනකොට ඒ පාන් පෙත්ත මත වර්ධනය වන කළු පුස් ආකාරයට තමයි අපි කියන්නේ මියුක කියලා. ඒ වගේම තමයි ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ අපේ පියවි ඇසට දකින්න පුළුවන්. හොඳම උදාහරණය තමයි බිම්මල්. ඒ බිම්මල් වල දකින්නේ ඒ දිලීරයේ ප්‍රජනක ව්‍යුහයක්. එතකොට ඒ උපස්තරයේ තුල ශුද්‍ර ජීවි සෛල පවතින දිලීර පවතිනවා. ජාලාකාරව පැතිරලා පවතින ඒ උපස්තරයේ මත. ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවා කියලා කියන්නේ ඒකසෛලික ශුද්‍ර ජීවී කාණ්ඩයක්. ඒතර මේගොල්ලෝ බොහෝමයක් ජලයේ ජීවත් වෙනවා. මෙතෙන්දී අපි ප්‍රධාන ප්‍රොටෝසෝවා ආකාර 4ක් ඉගෙන ගන්නවා. ඒ යටතේ පැරමීසියම්. පැරමීසියම් කියලා කියන්නේ ඒකසෛලික ශුද්‍ර ජීවී කාණ්ඩයක්. ඒතර මෙයාලගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මෙයාලගේ සෛලෝප්ලාස්ම පටලය මත පවතිනවා පක්ෂම. කෙඳි කෙඳි වගේ ව්‍යුහයන් පවතිනවා. ඔයාලට මේ පින්තූරේ දකින්න පුළුවන් මේ තියෙන්නේ කෙඳි කෙඳි වගේ ව්‍යුහයන්. එතකොට මෙන්න මේ පක්ෂම මගින් තමයි මේගොල්ලෝ සංචරණය කරන්නේ. ජලයේ පිහිනන්නේ මේ පක්ෂම භාවිතා කරලා. අනිත් එක තමයි පැරමීසියම්ගේ හැඩය සපත්තුවක හැඩය වගේ. ප්‍රශ්නයක් තිබුණොත් එහෙම සපත්තුවක හැඩය සහිත ශුද්‍ර ජීවී ආකාරය වන්නේ කියලා උත්තරේ තමයි පැරමීසියම්. එයුක්ලිනා. එයුක්ලිනා කියලා කියන්නේ ප්‍රොටෝසෝවා ආකාරයක්. ඒතර මෙයාගේ තියෙන විශේෂ ලක්ෂණ තමයි මෙයාට තියෙනවා හරිත ප්‍රද වර්ණකය. ඒ කියන්නේ මෙයාට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කරන්න. මෙයා එතකොට ස්වාධීන ප්‍රොටෝසෝවා ආකාරයක්. මෙයාට සංචරණය කරන්න එක කශිකාවක් පවතිනවා නේද? තනි කශිකාවක් මේ තියෙන්නේ තනි කශිකාවක් පවතිනවා එයුක්ලිනාවන්ට සංචරණය කිරීම සඳහා. එතකොට ඇතම් වෙල අවස්ථාවන් වල විද්‍යාඥයන් අතර මත පවතිනවා එයුක්ලිනා ප්‍රභා සංශ්ලේෂණය කරන නිසා මෙයා වර්ගීකරණය කරන්න ඕන ඇල්ගි යටතේ කියලා. නමුත් ඒ පිළිබඳ විවිධ මත පවතිනවා. නමුත් අපි ඉගෙන ගන්නේ අපේ පාඩමේදී ඉගෙන ගන්නේ එයුක්ලිනාවන් ප්‍රොටෝසෝවා ආකාරයක් කියලා. ඇමීබා. ඇමීබා කියන්නේ ජලයේ ජීවත් වන ප්‍රොටෝසෝවා ආකාරයක්. මෙයාගේ විශේෂත්වය තමයි මෙයාගේ සෛලයේ නිශ්චිත හැඩයක් නැහැ. කිසිම හැඩයක් නැති ජීවී කාණ්ඩය තමයි ඇමීබා කියලා කියන්නේ. ඇමීබාගේ සෛලෝප්ලාස්ම පටලය ඉදිරියට නෙරීම් ඇති කරලා ව්‍යාජ පාද ඇති කරන මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ ව්‍යාජ පාද. ඒතර මේ ව්‍යාජ පාද භාවිතා කරලා තමයි මේගොල්ලෝ සංචරණය කරන්නේ
ජලය තුල. එතකොට මේ ව්‍යාජපාද මේ ශෛලිය ඕනෑම තැනකින් හට ගන්නන්න පුළුවන්. මේ ව්‍යාජපාද මගින් පුළුවන් ඒ අසලට පැමිණෙන වෙනත් ශුද්‍ර ජීවියෙක්ව කොටු කරගෙන එම ශුද්‍ර ජීවියා තම ශෛලිය තුලට ගැනීමට. එහෙම තමයි මේගොල්ලෝ අනික් ශුද්‍ර ජීවීන්ව ආහාරයට ගන්නෙ. ප්ලාස්මෝඩියම්. ප්ලාස්මෝඩියම් කියලා කියන්නේ ප්‍රොටෝසෝවා ආකාරයක්. මෙයාගේ විශේෂත්වය තමයි මැලේරියා රෝගේ හදන්නේ මේ ප්ලාස්මෝඩියම් කියන ප්‍රොටෝසෝවා ආකාරය. ඇල්ගි. ඇල්ගි කියලා කියන්නේ ඇතැම් ඇල්ගි තමයි ශුද්ධ ජීවී කාණ්ඩ යටතට වර්ගීකරණය කරලා තියෙන්නේ. එතකොට ඇල්ගි ඒකශෛලික ඇල්ගිත් තියෙනවා, බහුශෛලික ඇල්ගිත් තියෙනවා. ඒ කියන්නේ ශුද්‍ර ජීවී ඇල්ගිත් තියෙනවා, මහජීවී ඇල්ගිත් පවතිනවා. එතකොට ශුද්‍ර ජීවී ඇල්ගි කාණ්ඩවලට හොඳම උදාහරණ තමයි ක්ලැමිඩෝමෝනාස්, ස්පයිරෝගයිරා සහ ඩයටම්. එතකොට මෙයාලගේ දේහය සූත්‍රිකාකාර හෝ ගෝලාකාර හැඩයක් ගන්නවා. ඔය ක්ලැමිඩෝමෝනාසෙම ගෝලාකාර හැඩයක් ගන්නවා. ස්පයිරෝගයිරා කියලා කියන්නේ දියසෙවල. ඔය ගල්වල එහෙම නූල් විදිහට වැඩෙන්නේ කොළ පාටට. ඒ ස්පයිරෝගයිරා. එතකොට ඒවා සූත්‍රිකාකාර හැඩයක් තියෙන්නේ. ඒ වගේම තමයි ජල පෘෂ්ඨය මත පාවෙන ආකාර ප්ලවාංග කියලා අපි හඳුන්වනවා. ඔය ඩයටම් ආකාර නේ ඒකශෛලික ඩයටම් ආකාර ජල පෘෂ්ඨ මත පාවෙනවා කොළ පාටට. එතකොට ඒවා අපි හඳුන්වන්නේ ප්ලවාංග කියලා. එතකොට මේ ඇල්ගි සියල්ලක්ම ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒ සඳහා හරිත ප්‍රදහෙවත් ක්ලෝරොෆිල් වර්ණකය ඇල්ගි තුල පවතිනවා. සමහර අය පියවි ඇසට පේනවා නේ. හොඳම උදාහරණය තමයි උල්ලා. උල්ලා කියලා කියන්නේ සාගරි වෙන තලසාකාර ඇල්ගි විශේෂයක්. මේක මහ ජීවියෙක්. මේ තියෙන්නේ පින්තූර කීපයක් ඇල්ගි වල. ඔව් මේ තියෙන්නේ ක්ලැමිඩෝමෝනාස් නේද? ගෝලාකාර හැඩයක් පවතිනවා. එතකොට යාගේ මේ ශෛලිය තුල තියෙනවා හරිතප්‍රද වර්ණකය. එතකොට මේ කොළ පාටයි. මේකෙන් තමයි ඒගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. මෙයාට තියෙනවා කශිකා දෙකක්. ඒ කශිකා දෙකෙන් තමයි මේගොල්ලෝ ජලයේ පිහිනන්නේ. නේද? අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆ්ලැජෙල්ලා කියලා. අර ඔයාලට මතක ඇති ප්‍රොටෝසෝවා යටතේ ඉයුක්ලිනා. ඉයුක්ලිනාගේ තියෙනවා හරිතප්‍රද. එයාටත් කශිකාවක් තියෙන්නේ. ඉයුක්ලිනාවට තියෙන එක කශිකාවක්. හැබැයි ක්ලැමිඩෝමෝනාස්ට කශිකා දෙකක් තියෙනවා පිහිනීම සඳහා ජලයේ. මේ තියෙන ස්පයිරෝගයිරා. ස්පයිරෝගයිරා සූත්‍රිකාකාර දේහයක් පවතින්නේ. එතකොට මේව තමයි අර දියසෙවල කියලා අපි කියන්නේ. එතකොට මේගොල්ලොත් තනි තනිව ගත්තම මේ ශුද්ධ ජීවී ආකාර. හැබැයි මේගොල්ලෝ එකට කොලනියක් විදිහට ජීවත් වෙනකොට අපගේ ඇහැට පේනවා. මේ තියෙන ඩයටම්. මේවා විවිධ හැඩයෙන් යුතු ඩයටම් විශේෂ පවතිනවා. අපි පොදුවේ කියන සාගරි මත පාවෙන මෙවැනි ඩයටම් වලට ප්ලවාංග කියලා කියනවා. මේ උල්ලා කියලා කියන්නේ ශුද්‍ර ජීවී ආකාරයක් නෙවෙයි. ඇල්ගි වලටම අයිති වෙන්නේ. මේක තලසාකාර ව්‍යුහයක්. මේක අපේ ඇහැට පේන මහා ජීවී කාණ්ඩයට අයිති විශේෂයක්. ඇල්ගි විශේෂයක්. වෛරස. ඔව්. වෛරස ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් පමණයි නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකද ඒ තරම් ඉතාමත්ම සියුම් ව්‍යුහයක් තමයි වෛරස් කියලා කියන්නේ නේද? වෛරස් අපිට දැන් ජීවියෙක් කියලා කියන්න බෑනේ. වෛරස් ජීවියෙකුත් නෙවෙයි අජීවියෙකුත් නෙවෙයි. නේද? ඒ කියන්නේ මේ තියෙන්නේ ජීවී මෙන්ම අජීවී ලක්ෂණද ඇත. ජීවී ශෛල තුල පමණක් ගුණ නෙවෙයි. ඔව් මේගොල්ලෝන්ගේ තියෙන එකම ජීවී ලක්ෂණය තමයි ගුණණය. ඒක පෙන්වන්නත් මෙයාලට ධාරක ශෛලියක් තියෙන්න ඕන. ධාරක ශෛලිය තුල විතරයි මේගොල්ලෝ ගුණණය වෙන්නේ. එහෙම ගුණණය වෙලා මෙයාලගේ ශෛල ප්‍රමාණය එහෙම ගුණණය වෙලා මෙයාලගේ සංඛ්‍යාව වැඩි කරගන්නවා. එතකොට මෙයාලට ශෛලීය සංවිධානයක් නැහැ. ශ්වසනයේ වර්ධනය වැනි ජීවී ලක්ෂණ පෙන්වන්නේ නැහැ. වෛරස් වලට උදාහරණ තමයි HIV වෛරසය. HIV අපි කියන්නේ AIDS වෛරසය කියලා නේද? AIDS 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 වෛරසය කියලා කියනවා. HIV කියන්නේ Human Immunodeficiency Virus කියන ඒ ඉංග්‍රීසි වචනවල මුල් ලකුරු අරගෙන තමයි HIV කියන නම දීලා තියෙන්නේ. ඊළඟට COVID-19 වෛරස් එක.
අපි දන්නවා අපි අවුරුදු 2ක් තිස්සේ මේ වෛරසය නිසා සියලුම ලෝකවාසීන් ඉතාමත්ම මහත් ව්‍යසනයට ලක් වුණා මේ COVID-19 වෛරසයෙන් හින්දා. එතකොට ඒකත් එක උදාහරණයක්. ඉබෝලා වෛරසය, ඩෙන්ගු වෛරසය, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, ඒ වගේ තව තියෙනවා SARS කියලා වෛරසයක් ඇවිල්ලා තියෙනවා මීට කලින්. ඒ වගේ විවිධ වූ වෛරස පවතිනවා මිනිසුන්ට ලෙඩ හදවන. හොඳයි, අපි දැන් ඉගෙන ගනිමු ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම. ශුද්‍ර ජීවීන් කොහොමද මිනිසාට හිතකර වෙන්නේ? ඒ කියන්නේ මිනිසාට මෙන්ම මිනිසාට වැදගත් වන සත්තුන්ට සහ භෝගවලට හිතකර වෙන අවස්ථාවන් තමයි අපි කියන්නේ ශුද්‍ර ජීවීන්ගේ හිතකර භාවය. නැත්නම් ශුද්‍ර ජීවීන්ගේ තියෙන මිනිසාට තියෙන වැදගත්කම නේද? මිනිසාට වැදගත් වෙන සත්තුන්ටයි ශාකවලටයි තියෙන බලපෑම. ඒ යටතේ අපි ප්‍රධාන වශයෙන්ම කාරණා 11ක් ඉගෙන ගන්නවා. කෘෂිකර්මාන්තය සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම, ජාන තාක්ෂණයේ භාවිතය, නයිට්‍රජන් තිර කිරීම, කොම්පොස්ට් සෑදීම, ජෛව පලිබෝධ නාශක ලෙස භාවිතා කිරීම, ප්‍රතිජීවක නිපදවීම, ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම, කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම, ජීවවායු නිෂ්පාදනය, ජෛව ශීරණය කියන්නේ බයෝ ලීචින්, ජෛව පූතිකර්මය බයෝ රිමිඩියේෂන්, මේ සෑම කරුණක් පිළිබඳව අපි දැන් එකින් එක ඉගෙන ගනිමු. අංක 1 කෘෂිකර්මාන්තය සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. මෙතෙන්දී අපි විවිධාකාර විදිහට ශුද්‍ර ජීවීන් භාවිතා කරන කෘෂිකර්මාන්තයේ දියුණු කිරීම සඳහා. ඒ යටතේ එකක් තමයි ජාන තාක්ෂණයේ භාවිතය. මෙතෙන්දි කරන්නේ ශුද්‍ර ජීවීන්ගේ පවතින හිතකර ජාන අපි ජාන තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව මගින් ඒ ජාන වෙන් කරගෙන වෙනත් භෝග සහ වෙනත් ජීවීන් සමග මුහුම් කරගෙන අපට අවශ්‍ය වෙන විදිහට අපි අලුත් ප්‍රභේදයන් ඇති කරනවා, භෝග ප්‍රභේදයන් ඇති කරනවා. right? උදාහරණ විදිහට ගත්තොත් එහෙම මෙතෙන්ද අපි බලාපොරොත්තු වෙන්නේ වැඩි අස්වැන්නක් ලබා දෙන, ඒ වගේම පෝෂ්‍ය ගුණ ඉතාමත්ම ඉහළ, ඒ වගේම රසය වැඩි භෝග ලබා ගැනීම සඳහා අපි ඇතම් ශුද්‍ර ජීවීන්ගේ ජාන භාවිතා කරනවා මේ ජාන ඉංජිනේරු තාක්ෂණය තුලදී. උදාහරණ අපිට උදාහරණයක් විදිහට සලකන්න පුළුවන් නියගයට හා රෝගවලට ඔරොත්තු දෙන භෝග නිෂ්පාදනය සඳහා. උදාහරණ තමයි බැසිලස් තුරෙන්ජියන්සිස් කියන බැක්ටීරියාවගේ ජාන භාවිතා කරලා නියගයට ඔරොත්තු දෙන, ඒ වගේම රෝගවලට ඔරොත්තු දෙන, වැඩි අස්වැන්නක් ලබා දෙන බඩේනුගු ප්‍රභේදයක් නිපදවලා තියෙනවා ජාන ඉංජිනේරු තාක්ෂණයේ භාවිතයෙන්. බැසිලස් තුරෙන්ජියන්සිස්. තවත් උදාහරණයක් තමයි ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතය තුළින් ශුද්‍ර ජීවීන්ගේ ජාන භාවිතයට අරගෙන නිපදවලා තියෙන තවත් භෝග ප්‍රභේදයක් තමයි රන්වන් සහල් නිපදවීම සඳහා අර්වීනියා යුරිඩිවෝරා කියන බැක්ටීරියාව භාවිතා කරලා තියෙනවා. මෙතෙන්දී මේ රන්වන් සහන් වල විටමින් A පෝෂණ ගුණය ඉහළ නම් වෙලා තියෙනවා මේ අර්වීනියා යුරිඩිවෝරා කියන බැක්ටීරියාවගේ ජාන භාවිතා කරලා. දැන් මේ පින්තූරයක් තියෙනවා දකින්න පුළුවන්. මේ තියෙන්නේ රන්වන් සහල්නේ කහ පාටින් තියෙනවා. විටමින් A අඩංගු ආහාර කහ පාටයි නේද? පළතුරු වල එහෙම විටමින් A අඩංගු නම් කහ පාටයි. දැන් මෙතෙන්දි බලන්න මේ රන්වන් සහල් නැත්නම් අපි කියනවා ගෝල්ඩන් රයිස් කියලාත් කියනවා ඉංග්‍රීසියෙන්. එතකොට මේ වගේ තියෙන විටමින් A සාරය ඉතාමත්ම වැඩි මේ අර්වීනියා යුරිඩිවෝරා කියන ශුද්‍ර ජීවියාගේ ජාන භාවිතයට අරගෙන වැඩි දියුණු කරපු භෝගයක්. නයිට්‍රජන් තිර කිරීම. right. කෘෂිකර්මාන්තයේදී තවත් තියෙන ගොඩක් වැදගත් අවස්ථාවක් තමයි මේ නයිට්‍රජන් තිර කිරීම. ඔයාලා දැනටමත් දන්නවා ඇති රනිල කුලයේ ශාක. එහෙම නැත්නම් අපි කියනවා ලෙගුමිනෝසේ කුලයේ ශාකවල නේ ලෙගුමිනෝසේ.
ලිගුමිනියසේ කුලේ එහෙම නැත්නම් රනිල කුලේ ශාකවල තියෙන ලක්ෂණයක් තමයි එයාලගේ මූල පද්ධතියේ තියෙන මූල ගැටිති. දැන් ඔයාලට මේ පින්තූරේ දකින්න පුළුවන් මේ මූල පද්ධතියේ මේ තියෙන ගෙඩි වගේ මූල ගැටිති. එතන මේ මූල ගැටිති තුල ජීවත් වෙනවා රයිසෝබියම් කියන බැක්ටීරියාව. මේ රයිසෝබියම් කියන බැක්ටීරියාව කරන්නේ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් උරාගෙන ඒ නයිට්‍රජන් ඇමෝනියම් අයන බවට පත් කරලා ඒ භෝගයේ පවතින පොළොවට ලබා දෙනවා. එතකොට ඒ ඇමෝනියම් අයන නයිට්‍රේට් අයන බවට පත් වෙලා ඒ අයන ශාකයේ මූල පද්ධතිය මගින් ශාකයට අවශෝෂණය කරගන්න පුළුවන්. මොකද මූල පද්ධතියට බෑ වායුගෝලීය නයිට්‍රජන් ඒ ස්වරූපයෙන් අවශෝෂණය කරන්න. ඒක අයන බවට පත් වෙන්න ඕන. ඒ අයන බවට පත් කරන්න උදව් කරනවා කවුද? රයිසෝබියම් කියන බැක්ටීරියාව. එතකොට මේ ක්‍රියාවලියට අපි කියනවා නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ වායුගෝලයේ තුල පවතින වායුගෝලීය නයිට්‍රජන් පොහොරක් ලෙසට නයිට්‍රජන් අයන බවට පත් කරලා පොළොවට ලබා දීමේ ක්‍රියාවලියට අපි කියනවා නයිට්‍රජන් තිර කිරීම. එතකොට මේ සඳහා දායක වෙන්නේ මූල ගැටිති බැක්ටීරියාවන් හෙවත් රයිසෝබියම් කියන බැක්ටීරියාව. ඒ වගේම තමයි තවත් පොළවේ ස්වාධීනව ජීවත් වෙන බැක්ටීරියාවක් ඉන්නවා. දැන් මෙතන සහයෝගීව තමයි මේ රයිසෝබියම් ඉන්නේ නේද? ශාකයක් සමග සහයෝගයෙන් තමයි මෙතන මූල ගැටිති තුල මේ රයිසෝබියම් බැක්ටීරියාව ජීවත් වෙන්නේ. නමුත් තව බැක්ටීරියාවක් ඉන්න ඇසොටෝබැක්ටර් කියලා. එයා පස තුල ස්වාධීනව ජීවත් වෙන බැක්ටීරියාවක්. එයත් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පොළොවට ලබා දෙනවා පොහොරක් විදියට. මේකත් නයිට්‍රජන් තිර කිරීම අවස්ථාවක්. එතකොට බයෝ ෆර්ටිලයිසර් එහෙම නැත්නම් ජෛව පොහොර විදියට මේ ඇසෙටෝබැක්ටර් භාවිතා කරනවා කෘෂි කර්මාන්තයේදී. මෙතනදී තියෙන තවත් කාරණාවක් තමයි පුතාලා ඔයාලා හොඳින් බලන්න ඕන මේ ඇසෙටෝබැක්ටර් කියලා ලියලා තියෙන විදිය. AZO තමයි භාවිතා කරලා තියෙන්නේ. තවත් ශුද්‍ර ජීවියෙක් කියනවා ඇසිටෝබැක්ටර් කියලා. මෙතනදී තියෙන CE ඇසිටෝබැක්ටරයි ඇසෙටෝබැක්ටරයි පටලවා ගන්න එපා. ඇසෙටෝබැක්ටර් කියලා කියන්නේ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියාවක්. ඇසිටියෝබැක්ටර් නේද? ඇසිටෝබැක්ටර් කියලා කියන්නේ විනාකිරි නිෂ්පාදනය සඳහා භාවිතා කරන බැක්ටීරියාවක්. කොම්පොස්ට් සෑදීම තුන්වෙනි කාරණාව. කොම්පොස්ට් සෑදීමේදී වෙන්නේ දි รา පත් වන කාබනික ද්‍රව්‍ය නේද? කියන්නේ කාබනික ද්‍රව්‍ය දි รา පත් කරන් කිරීම තමයි කොම්පොස්ට් ස්පෝර් සෑදීමේදී සිද්ධ වෙන්නේ. මේ සඳහා පොළවේ ජීවත් වන සියලුම බැක්ටීරියාවන් සහ දිලීර ආකාර තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ කොම්පොස්ට් ස්පෝර් නිෂ්පාදනය සඳහා දායක වෙන්නේ දිලීර සහ බැක්ටීරියාවන්. 4. ජෛව පලිබෝධ නාශකයන් ලෙස ශුද්‍රජීවීන් භාවිතා කරයි. ඔව් ජෛව පලිබෝධ නාශකයන් කියලා කියන්නේ එතකොට එක ජීවියෙක් නසන්න තවත් ජීවියෙක් භාවිතා කරනවා නම් අන්න එතෙන්දී අපි භාවිතා කරන වචනේ තමයි ජෛව පලිබෝධ නාශක. එතකොට මෙතන මේ සැල්වීනියා කියලා පලිබෝධ ශාකයක් තියෙනවා. පලිබෝධ ශාකයක් කියලා කියන්නේ මේක ජලාශවල වැව්වල පුකුණුවල මේ ශාකයේ බොවුනොත් එහෙම වද කරන්න හරිම අමාරුයි. මේ ශාකය නිසා අනිත් ජලජ ශාක වර්ධනය වෙන්නේ නැහැ. ඒ ශාක වලට බාධාවක් වෙනවා මේ ශාකයේ සිදුවන වර්ධනය. එතකොට මේක පලිබෝධ ශාකයක්. එතකොට මේ ශාකය මර්ධනය කිරීම සඳහා ඇල්ටනාරියා කියන දිලීරිය භාවිතා කරනවා ජෛව පලිබෝධ නාශකයක් විදිහට. ඇල්ටනාරියා. ප්‍රතිජීවක නිපදවීම. ප්‍රතිජීවක වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇන්ටිබයොටික්ස්. අපේ යම්කිසි අපිට ලෙඩක් දොකක් හැදුනම අපිට ගොඩාක් දුරට අපිට දෙන්නේ දොස්තර මහත්තයා බොන්න දෙන්නේ ඇන්ටිබයොටික්ස්. ඉතින් මේ ඇන්ටිබයොටික්ස් හදන්න උදව් කරන්නේ කවුද? ශුද්‍රජීවී ආකාර. මොනවද මේ ඇන්ටිබයොටික්ස්? එහෙම නැත්නම් ප්‍රතිජීවක කියන්නේ මොකද්ද? ප්‍රතිජීවක කියලා කියන්නේ එක් ශුද්‍ර ජීවියෙකුගේ දේහය තුළ නිපද වෙන වෙනත් ශුද්‍ර ජීවියෙකු විනාශ කිරීමට හෝ අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා ප්‍රතිජීවක. එක ශුද්‍ර ජීවියෙකුගේ සෛලය තුළ නිපදවන යම්කිසි රසායන ද්‍රව්‍යයක්. ඒ රසායන ද්‍රව්‍යයට පුළුවන්
තවත් ශුද්‍ර ජීවියෙක්ගේ ක්‍රියාකාරීත්වය එක්කෝ අඩපණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ශුද්‍ර ජීවාව විනාශ කරන්න පුළුවන්. ඒ වගේ රසායන ද්‍රව්‍ය කීපයක් තියෙනවා වෛද්‍ය විද්‍යාවේදී. මුලින්ම මේ පෙනිසිලින් කියන ඇන්ටිබයොටික් එක එහෙම නැත්නම් ප්‍රතිජීවකය ලෝකෙට මුල්වරටම හඳුන්වලා දුන්නේ ස්කොට්ලන්ත විද්‍යාඥයෙක් වන ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කියන විද්‍යාඥයා. පෙනිසිලින් කියන ප්‍රතිජීවකයේ නිපදවීම සඳහා මෙතුමා භාවිතා කරේ පෙනිසිලියම් නොටාටුම් කියන දිලීරය. පෙනිසිලියම් නොටාටුම් කියන දිලීරය තමයි භාවිතා කරේ පෙනිසිලින් කියන ප්‍රතිජීවකයේ නිපදවීම සඳහා. මේ තියෙන විවිධ ප්‍රතිජීවක ඒ වගේ නිපදවපු ඇමොක්සිලින් නේ අපිට මේ තියෙන්නේ අපි ලෙඩක් හැදුනම අපි බොනවා මේ ඇමොක්සිලින්, පෙනිසිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින් සහ ග්‍රීසියෝෆොල්ලේන්. රයිට්. ඔන්න ප්‍රතිජීවක වර්ග මෙතන තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා. මොනවද මේ ප්‍රතිජීවක වර්ග පහ? ඇමොක්සිලින්, පෙනිසිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින් සහ ග්‍රීසියෝෆොල්ලේන්. මෙතන මේ ග්‍රීසියෝෆොල්ලේන් කියන ප්‍රතිජීවක නිපදවන්නේ බැක්ටීරියාවක් මගින්. එතකොට මෙතන මේ ඇමොක්සිලින්, පෙනිසිලින්, ටෙට්‍රාසයික්ලින් සහ එරිත්‍රොමයිසින් කියන ප්‍රතිජීවක නිපදවන්නේ දිලීරයක් මගින්. එතකොට බොහෝ වෙලාවට දිලීර මගින් නිපදවන ප්‍රතිජීවක තමයි භාවිතා කරන්නේ බැක්ටීරියාවන් ආසාදනය මගින් අපට සෑදෙන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා. ඒ වගේම තමයි දිලීර වලින් සෑදෙන රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන්නේ බැක්ටීරියාවන් විසින් නිපදවන ප්‍රතිජීවක භාවිතා කරලා. එතකොට මේ ඇමොක්සිලින්, පෙනිසිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින් කියන ප්‍රතිජීවක භාවිතා කරන්නේ බැක්ටීරියාවන් මගින් සිදුවන ආසාදන රෝග සඳහායි. ග්‍රීසියෝෆොල්ලේන් අපි භාවිතා කරනවා යම්කිසි දිලීර රෝගයකට එරෙහිව ග්‍රීසියෝෆොල්ලේන් කියන ප්‍රතිජීවකය භාවිතා කරනවා. 7. ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම. ඔව්. මොනවද මේ ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා කියන්නේ? ප්‍රතිශක්තිකරණ එන්නත් ලෙස අඩපණ කරන ලද හෝ මිය ගිය හෝ ශුද්‍ර ජීවීන් නිපදවන විෂ ද්‍රව්‍ය හෝ භාවිතා කරයි. ඔව්. අපිට ඉන්ජෙක්ෂන් විදිහට අපිට විදින්නේ මේ එන්නත් තමයි. අපි කියනවා වැක්සීන් කියලා කියනවා. මේ ප්‍රතිශක්තිකරණ එන්නත්. එතකොට මෙතෙන්දී එක්කෝ අපිට ඉන්ජෙක්ෂන් එකක් විදිහට අපිට ඇඟට ලබා දෙන්නේ අපිට සෑදිලා තියෙන රෝගේම නේ. කියන්නේ රෝගයක් එන්නතක් බොහෝ දුර ලබා දෙන්නේ රෝගේ සෑදීමට පෙර. රයිට්. එක්කෝ එම රෝග කාරකයේම අඩපණ කරලා. රයිට්. එයාට ලෙඩක් හදන්න බෑ. ලෙඩ හදන්න තරම් ශක්තිමත් නැහැ. ඒ වගේ අඩපණ කරපු ඒ රෝග කාරකයේම තමයි ශරීරය තුළට එන්නතක් විදිහට ලබා දෙන්නේ. එතකොට ශරීරය තුළදී ඊට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙනවා. අපිට මේ දවස්වල COVID-19 වෛරසය සඳහා අපිට වැක්සීන් එක ලබා දෙනකොටත් මේ ක්‍රියාවලියම තමයි සිද්ධ වෙන්නේ. එතෙන්දිත් අපිට අපේ ශරීරය තුළ රෝගී සෑදෙන්න කලින් ප්‍රතිශක්තිය ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි කරන්නේ. සමහරක් වෙලාවට මියගිය ශුද්‍ර ජීවියාමත් එන්නත් කිරීමකට ලක් කරනවා. මොකද එතකොට ශරීරය හඳුනා ගන්නවා මෙයා සතුරෙක් විදිහට හඳුනගෙන ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙනවා. සමහර වෙලාවට ඒ රෝගකාරකයේ විසින් නිපදවන රසායන ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරනවා. එතකොට ශරීරය තුළ ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙනවා. මේ තියෙන ප්‍රතිශක්තිකරණ එන්නත් කීපයක්. මීස්ලස්, මම්ස්, රුබෙල්ලා වැක්සීන්. අපි කියනවා MMR වැක්සීන් කියලා කියනවා. MMR ඒ කියලා කියන්නේ කමුල්ගාය, සරම්ප සහ රුබෙල්ලා රෝගය සඳහා දෙන වැක්සීන් එක තමයි මේ තියෙන්නේ. රයිට්. එතකොට මේ
අඩපණ කරන ලද ශුද්‍ර ජීවීන් එන්නතක් ලෙස භාවිතා කරන අවස්ථාවක්. ඒ රෝග කාරකයම භාගයට අඩපණ කරලායි තියෙන්නේ. ඒ වගේම තමයි BCG එන්නත. BCG එන්නත දෙන්නේ ක්ෂය රෝගය සඳහා. ක්ෂය රෝගී සෑදෙන්නේ ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව මගින්. එතකොට මේ බැක්ටීරියාවම තමයි අඩපණ කරලා අපේ ශරීරයට දෙන්නේ නේ. මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව මගින් තමයි ක්ෂය රෝගය සෑදෙන්නේ. එතකොට මේ දෙන එන්නතේ නම තමයි BCG එන්නත. අනිත් එක තමයි පෝලියෝ වැක්සින්. පෝලියෝ රෝගය සඳහා ලබා දෙන්නේ මේ පෝලියෝ වැක්සින් එක. හරි. එතෙන්දිම අපි ඉගෙන ගන්න ඊළඟට මියගිය ශුද්‍ර ජීවීන් එන්නතක් ලෙස භාවිතා කිරීම. මෙතෙන්දී අපිට ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙන්නේ රෝගකාරකයේ මියගිය ශුද්‍ර ජීවීන් තමයි අපේ ශරීරය තුළ ලබා දෙන්නේ. උදාහරණ තමයි කොලෙරා වැක්සින්. කොලෙරා රෝගය හදන්නේ විබ්‍රියෝ කොලෙරා කියන බැක්ටීරියාව මගින්. එතකොට ඒ මියගිය බැක්ටීරියාව තමයි අපිට ලබා දෙන්නේ එන්නතක් විදියට. ඒතර කොලෙරා වැක්සින් එක ලබා දෙන්නේ ඕරල් ඩෝස්. ඒ කියන්නේ මුඛය තුලින් තමයි ඒ එන්නත ලබා දෙන්නේ. බින්දු කීපයක් මුඛයට දානවා. ඊළඟ අවස්ථාව විෂ හරණය කරන ලද දූලක ටොක්සින්ස් එන්නතක් ලෙස භාවිතා කිරීම. ඒ ශුද්‍ර ජීවියා නිපදවන රසායන ද්‍රව්‍ය තමයි අපිට එන්නතක් විදිහට ලබා දෙන්නේ. හැබැයි මෙතෙන්දී අපි ඒකේ තියෙන විෂ අයින් කරලායි දෙන්නේ. හොඳම උදාහරණ තමයි පිට ගැස්ම එන්නතනේ. පිට ගැස්ම එන්නත අපි කියනවා ටෙටනස් වැක්සින්. ටෙටනස් වැක්සින් කියලා කියන්නේ පිට ගැස්ම එන්නත. රයිට් පිට ගැස්මට දෙන්නේ එන්නත තමයි ටෙටනස් වැක්සින්. ඒ වගේම තමයි ගලපටලය. ගලපටලයට දෙන වැක්සින් එක තමයි ඩිප්තේරියා වැක්සින්. ඩිප්තේරියා වැක්සින්. ගලපටල එන්නත ඩිප්තීරියා වැක්සින්. තවත් අවස්ථාවක් තියෙනවා ශුද්‍ර ජීවී දේහ කොටස් භාවිතා කර ජාන තාක්ෂණයෙන් නිපදවන එන්නත්. ඔව් ඒක කියන්නේ ශුද්‍ර ජීවීන්ගේ ජානමය කොටස් භාවිතා කරලා ජාන ඉංජිනේරු තාක්ෂණය මගින් නිපදවන එන්නතුත් තියෙනවා. හොඳම උදාහරණ තමයි හෙපටයිටිස් B වැක්සින් එක. මේ වැක්සින් එක සඳහා භාවිතා කරන්නේ සැකරොමයිසිස් සෙරිවිසේ කියන දිලීරයේ ජානමය කොටස්. ඒ ජානමය කොටස් භාවිතා කරලා තමයි මේ හෙපටයිටිස් B එන්නත හෙපටයිටිස් රෝගය සඳහා ලබා දෙන්නේ. හොඳයි දැන් අපි ඉගෙන ගනිමු කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදාගන්නේ කොහොමද කියලා. මෙතෙන්දී කාර්මික ශුද්‍ර ජීවී විද්‍යාව කියලා වචනයක් අපි භාවිතා කරනවා. මොකද්ද කාර්මික ශුද්‍ර ජීවී විද්‍යාව කියලා කියන්නේ? ආර්ථික වාසි ලබා ගැනීම සඳහා කර්මාන්ත තුළ ශුද්‍ර ජීවීන් භාවිතා කිරීම. ආර්ථික වාසි ලබා ගැනීම සඳහා කර්මාන්ත තුළ ශුද්‍ර ජීවීන් භාවිතා කිරීමට තමයි අපි කියන්නේ කාර්මික ශුද්‍ර ජීවී විද්‍යාව කියලා. හොඳයි දුවේ පුතේ, අපි දැන් කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් යොදාගන්නේ කෙසේදයි අපි සොයා බලමු. මෙතෙන්දී මම වගුවක් සකස් කරලා තිනවා. මේ වගුවේ මේ පැත්තේ තියෙනවා අදාළ කර්මාන්තය. ඒ වගේම මේ කොටුවේ තියෙනවා ඒ කර්මාන්තයට යොදා ගන්නා ශුද්‍ර ජීවීන් විශේෂය. එතකොට මධ්‍යසාර නිපදවීම. මධ්‍යසාර නිපදවීමේදී අපි යොදාගන්නේ සැකරොමයිසිස් සෙරිවිසි කියන ශුද්‍ර ජීවී කාණ්ඩය. විශේෂයෙන්ම රාපෙරීමේදී එහෙම අපි මේ දිලීරය නේද සැකරොමයිසිස් සෙරිවිසි කියලා කියන්නේ ඒකශෛලික දිලීරයක්. මෙයා අපි යොදා ගන්නවා. මොකද එයා මධ්‍යසාර නිපදවීමේදී සිද්ධ වෙන්නේ සීනි සහිත මාධ්‍යයක් පැසීමකට ලක් කිරීමක් තමයි මේ ශුද්‍ර ජීවියා මගින් සිදු කරන්නේ. එතකොට එම පැසීමේදී මධ්‍යසාර හැදෙනවා නේ. එතිල් ඇල්කොහොල් නිෂ්පාදනය වෙනවා. විනාගිරි නිෂ්පාදනය. විනාගිරි නිෂ්පාදනය සඳහා අපි යොදාගන්නේ ඇසිටෝබැක්ටර් ඇසිටි කියන බැක්ටීරියා විශේෂය. බේකිරි කර්මාන්ත සඳහා අපි යොදාගන්නේ සැකරොමයිසිස් සෙරිවිසේ කියන දිලීර් විශේෂය. මෙහිදී සිදුවන්නේ කාබෝහයිඩ්‍රේට් උපස්තරයේ මත මෙම දිලීරය වර්ධනය වීමේදී එයාලගේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය ඉතාමත්ම වේගවත් වෙනවා. එහිදී කාබන් ඩයොක්සයිඩ් වායුව සහ මධ්‍යසාර නිෂ්පාදනය වෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව
මගින් තමයි ඒ පාන් වල හෝ එහෙම නැත්නම් බිස්කට් වල හෝ සවිවරභාවය ඇති කරන්නේ පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා. මධ්‍යසාරමෙහිදී වාෂ්ප වෙලා පිට වෙලා යනවා. ඒක ඒ කාබෝහයිඩ්‍රේට් උපස්තරය මත රැඳී පවතින්නේ නැහැ. කිරි ආශ්‍රිත නිෂ්පාදන යෝගට්, මුදවපු කිරි, චීස්, බටර් වගේ නිෂ්පාදන කිරීමේදී යොදා ගන්නවා අපේ බැක්ටීරියා විශේෂ දෙකක්, ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් සහ ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝපිලස් කියන බැක්ටීරියා විශේෂ දෙක තමයි මෙහිදී යොදා ගන්නේ. ජීව වායුව නිපදවීම. ජීව වායුව එහෙම නැත්නම් අපි කියනවා මීතේන් වායුව. එහෙම නැත්නම් අපි කියනවා බයෝගෑස් කියලා කියනවා අපි ඉංග්‍රීසියෙන් නේද? එතකොට මේ මීතේන් වායුව නිෂ්පාදනය කිරීමේදී අපි භාවිතා කරන්නේ මෙතනොකොකස් සහ මෙතනොබැක්ටීරියම් කියන බැක්ටීරියා විශේෂයි. එතකොට මෙහිදී ඇත්තටම ජීව වායු නිපදවීමේදී අපි භාවිතා කරන්නේ ගොම වගේ ස්වභාවික ද්‍රව්‍ය. එතකොට ඒ තුල ජීවත් වෙනවා මේ බැක්ටීරියාව විශේෂය. ඊළඟට ශාකකෙන්දී එහෙම නැත්නම් කොහු කර්මාන්තය සඳහා අපි යොදා ගන්නවා බැසිලස් කෝචෝරස් සහ බැසිලස් කොස්මේසිස් කියන බැක්ටීරියා විශේෂ දෙක. ලෝහ නිස්සාරණය. මෙහිදී අපි භාවිතා කරනවා ඇසිඩිතියෝබැසිලස් ෆෙරොක්සිඩන්ට් සහ තියෝබැසිලස් ෆෙරොක්සිඩන්ට්ස් කියන බැක්ටීරියා විශේෂයෙන් භාවිතා කරනවා ලෝහ නිස්සාරණයේදී. එතකොට දුවේ පුතේ ඔයාලා මේ ශුද්ධ ජීවීන්ගේ නම් අනිවාර්යයෙන්ම ඔයාලා දැනගෙන ඉන්න ඕන ඒ කර්මාන්තයේදී මොන ශුද්ධ ජීවියාද භාවිතා කරන්න කියලා. ඒකින්ද මේක හොඳට ලියලා හොඳට පුරුදු වෙන්න ඕන, හොඳට මතක තියාගන්න ඕන. හොඳයි, අපි දැන් බලමු මෙතෙන්දී කර්මාන්ත සඳහා ශුද්ධ ජීවීන් යොදා ගැනීම කියන කොටසේ අපි බලමු ජීව වායුව නිපදවන්නේ කොහොමද කියලා. නේද? ජීව වායුව නිපදවන්න අපි භාවිතා කරන බැක්ටීරියා විශේෂ දෙක තමයි මෙතනොකොකස් සහ මෙතනොබැක්ටීරියම් කියන බැක්ටීරියා විශේෂ දෙවර්ගය. එතකොට මේ බැක්ටීරියාවන් ඉන්නවා ගොම තුල. ගොම තුල මේ බැක්ටීරියන් විශේෂ ඉන්නවා. ස්වභාවිකව අපිට ලබා ගන්න පුළුවන්. මේ තියෙන ජීව වායුව නිපදවීම සඳහා සකස් කරන ලද ටැංකියක්. ජීව වායුව නිපදවීම සඳහා අපි භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි ගොම, පිදුරු සහ අපතේ යන ආහාර වර්ග. ඒ කියන්නේ එළවලු, පළතුරු වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන් ජීව වායුව නිපදවීමේදී. එතකොට මෙතෙන්දී මෙන්න මේ කොටසෙන් තමයි අපි ඒ අමුද්‍රව්‍ය මේ ටැංකිය තුළට ලබා දෙන්නේ. මේවා අපි ජලයේ දී කරලා අපි මේ ටැංකිය තුළට ලබා දෙනවා. මේ ටැංකියෙන් සාමාන්‍යයෙන් අපි 3න් 1ක් එහෙම නැත්නම් භාගයකට ආසන්න ප්‍රමාණයක් අපි මේ අමුද්‍රව්‍ය ලබා දෙනවා. එතකොට මේ තුල අමුද්‍රව්‍ය ලබා දුන්නට පස්සේ මේ තුල නිර්වායු තත්ත්වයක් ඇති වෙනවා. මේ ටැංකියට කොහෙන්වත් වාතය ඇතුල් වෙන්න බෑ. රයිට්? පරිසරයේ තියෙන වාතය ඇතුල් වෙන්න බෑ මේ ටැංකිය තුලට. කෙසේවත් එහෙම වුණොත් එහෙම අපිට ජීව වායුව නිපදවන්න බෑ. මොකද මේ තුල සිටින මේ ශුද්ධ ජීවීන්ට තියෙන්න ඕන නිර්වායු තත්ත්වයන්. ස්වායු තත්ත්වයන් කියලා කියන්නේ මේ තුලට ඔක්සිජන් වාතය ඇතුල් වෙලා තිබුණොත් එහෙම ඒගොල්ලෝ නිර්වායු ශෝෂණය කරන්නේ නැතුව ස්වායු ශෝෂණය කරනවා. එතකොට ඒගොල්ලෝ ස්වායු ශෝෂණය කරොත් අපිට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි මේ ටැංකිය තුලට හැමතිස්සෙම නිර්වායු තත්ත්වය පාලනය කරගන්න ඕන. එහෙම වුණොත් විතරයි මේ ශුද්ධ ජීවී නිර්වායු ශෝෂණයෙන් මීතේන් වායුව නිපදවන්නේ. එතකොට මෙතෙන්දී මේ තුල ශුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වයෙන් ජීව වායුව නිපදවෙනවා. නිපදවෙනකොට මේ තුල පීඩනයක් ඇති වෙනවා. එතකොට මේ පීඩනය නිසා අපි මෙහින් අපි වෑල් එක වහලා තිබුණොත් එහෙම අපි මෙතන මේ වෑල් එක අරින්නේ අපිට අවශ්‍ය වෙලාවට විතරයි. අපිට අවශ්‍ය වෙලාවට ගෑස් ලබා ගන්න උමනාවක් වුණොත් විතරයි අපි මේ වෑල් එක අරින්නේ. අනිත් සෑම වෙලාවකම අපි මේ වෑල් එක වහලා තියන්න ඕන. එතකොට ඒ වගේ අවස්ථාවවලදී මෙතන පීඩනය වැඩි වෙනවා මේ තුල. එහෙම වුණාම මේකේ තියෙන ද්‍රව්‍ය එළියට ඕවර්ෆ්ලෝ වෙනවා. ඕවර්ෆ්ලෝ කියන්නේ පිටාර ගන්නවා. කියන මේ පිටාර ගලන්නත් වෙනමම ටැංකියක් හදලා තියෙනවා එළියෙන් අපි. කියන්නේ මේ තුලින් මෙහෙම පිටාර ගලනවා. එතකොට මේ හැම අවස්ථාවකදීම මේ තුලට වාතය ඇතුළු නොවන විදිහට තමයි අපි මේ පද්ධතිය අපි සකස් කරන්න ඕන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ජීව වායු
යුනිට් එකක් ඔයාලට ගෙදරදිත් හදාගන්න පුළුවන්. සරල විදියට ප්ලාස්ටික් බැරල් භාවිතා කරලා මේ ආකාරයට හදාගන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු ජෛව ශීරණය. ජෛව ශීරණය කියන තවත් නම තමයි බයෝ ලීචින්. ඒ කියන්නේ මෙතෙන්දී අපි කරන්නේ ඇත්තටම ලෝහ නිස්සාරණය කියන ක්‍රියාවලිය. ඒ කියන්නේ ලොපස් තුල, ඒ කියන්නේ පස් තුල අඩංගු ලෝහමය ද්‍රව්‍ය අපි ශුද්‍ර ජීවීන් මගින් නිස්සාරණය කිරීමක් තමයි මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. එතකොට මේ ලෝහ නිස්සාරණය මගින් තමයි තඹ, යුරේනියම්, සින්ක්, ආසනික්, නිකල් වැනි ලෝහමය ද්‍රව්‍යයන් අපි නිස්සාරණය කරගන්නේ. හොඳයි අපි බලමු දැන් පාඩමේ ඉතාමත්ම වැදගත් කොටසක් තමයි මේ තියෙන්නේ යෝගට් නිෂ්පාදනය. ඒතර යෝගට් නිෂ්පාදනයේදී ප්‍රධාන පියවරවල් කීපයක් තියෙනවා. මෙතෙන්දී අපි මුලින්ම පළවෙනි පියවර තමයි පිරිසිදු එළකිරි සාම්පලයක් අපි මිනිත්තු 15ක් 30ක් පමණ සෙල්සියස් අංශක 88 95 වැනි උෂ්ණත්වය තුල රත් කරනවා. නේද? අපි එතකොට එළකිරි අපි පිරිසිදු භාජනයකට අරගෙන ඒක සෙල්සියස් අංශක 88 95 වගේ උෂ්ණත්වයක් තුල අපි මේක රත් කරගන්න ඕන. අපි සෙල්සියස් අංශක 95ට වඩා අපි මේක රත් කරන්න යන්නේ නැහැ. උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 95යි. එතකොට මේ උෂ්ණත්ව පරාසය තුල අපි මිනිත්තු 15ක් 30ක් අතර වගේ කාලයක් තියාගන්න ඕන. එහෙම තියාගන්නේ අපි මේ එළකිරි සාම්පලය තුල ඉන්න ශුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා තමයි අපි මේ රත් කරන්නේ. අපි මේක ඕනෝට වඩා වැඩි උෂ්ණත්වයට රත් කරන්නේ නැත්තේ මොකද මේ කිරිවල තියෙන පෝෂක පදාර්ථ අධික උෂ්ණත්වය හැමුවේ විනාශ වෙන්න පුළුවන් නිසා. හොඳයි අපි මෙහෙම එළකිරි රත් කරනකොට එළකිරි වල උඩ තැන්පත් වෙනවා යෝදයක්. ඒතකොට අපි මේ යෝදය ඉවත් කරන්න ඕන. දෙවෙනි පියවරේදී අපි කරන්නේ යෝදය ඉවත් කිරීම. ඒතකොට තුන්වෙනි පියවරේදී අපි කරන්නේ සීනි හා ජෙලටින් අපි මේකට එකතු කරනවා අවශ්‍ය ප්‍රමාණයට මේ යෝගට් වලට අවශ්‍ය රසය සහ උක්කු බව ලබා දීම සඳහා. සීනි මගින් යෝගට් වලට අවශ්‍ය රසය ලබා දෙනවා. ඒ වගේම ජෙලටින් මගින් අපිට අවශ්‍ය විදිහට මේ යෝගට් වල උකුභාවය අපිට පවත්වා ගන්න පුළුවන්. හතරවෙනි පියවරේදී කරන්නේ දැන් මේ එළකිරි දැන් ක්‍රමානුකූලව සිසිල් වෙනවා. එතකොට එහෙම සිසිල් වෙනකොට අපි සෙල්සියස් අංශක 60 තමයි අපි මුහුම් බැක්ටීරියා අඩංගු යෝගට් ස්වල්පයක් මේකට එකතු කරන්නේ. එතකොට මුහුම් බැක්ටීරියා අඩංගු යෝගට් අපි ගන්න පැරණි යෝගට් වලින්. අපි වෙළඳ පොලෙන් ගේන යෝගට් වල අර අපි ඉගෙන ගත්තනේ බැක්ටීරියා විශේෂ දෙකක් හිටියානේ. ලැක්ටෝබැසිලස් බොල්ගාරිකස් සහ ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝපිලස් කියන මෙන්න මේ ශුද්‍ර ජීවීන් ඉන්නවා මේ යෝගට් තුල. එතකොට අපි ඒ ශුද්‍ර ජීවීන් අපේ මේ යෝගට් එකට අපි එකතු කරන්නේ පැරණි යෝගට් භාවිතා කරලා. ඊට පස්සේ අපි දැන් මේක දැන් මුහුම් බැක්ටීරියාවන් එකතු කරාට පස්සේ මේ මිශ්‍රණය අපි පිරිසිදු යෝගට් කෝප්ප වලට දාලා ඒක සෙල්සියස් අංශක 40 45ක් පමණ උෂ්ණත්වයේ පැය 7ක් විතර තියලා තියන්න ඕන. මේ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් අපේ නිවසේ පවතින oven එක. එතකොට අපිට ඉතාමත් වැදගත් ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 45 අතරතුර පැය 7ක් තබා ගැනීමෙන් අපි කරන්නේ මේ තුල දැන් අපි එකතු කරපු ශුද්‍ර ජීවීන්ට හොඳට වර්ධනය වෙන්න ඉඩ සැලසීමයි. එතකොට මේගොල්ලෝ හොඳට මේ තුල වර්ධනය වෙනකොට යෝගට් වල තුල නැත්නම් මේ එළකිරි තුල තිබුණු ලැක්ටෝස් කියන පෝෂක පදාර්ථය ලැක්ටික් අම්ලය බවට පත්වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ ලැක්ටික් අම්ලය බවට පත්වීමට අවශ්‍ය ලැක්ටේස් කියන එන්සයිම ලබා දෙන්නේ අර මුහුම් බැක්ටීරියාව. ඊට පස්සේ අපි දැන් බඳුන වසා නේද අන්තිම පියවර තමයි දැන් මේ අන්තිම අවස්ථාවේ යෝගට් හැදලා ඉවරයි. අපි දැන් කරන්නේ මේක පරිරක්ෂණය කරන්න ඕන. නේද? පරිරක්ෂණය කියලා කියන්නේ අපිට භාවිතා කිරීමට පුළුවන් විදිහට මේක නරක නොවි අපි මේක කල් තියා ගන්න ඕන. ඒක අපි තියන්නේ සෙල්සියස් අංශක 4 සාමාන්‍ය ශීතකරණ තත්ත්වයන් යටතේ.
ඔව් මේ තියෙන්නේ අර ක්‍රියාවලිය නේද? දැන් එළකිරි වල තියෙනවා ලැක්ටෝස් කියලා පෝෂක පදාර්ථය. ඒක ලැක්ටික් අම්ලය බවට පත්වීමක් තමයි යෝගට් නිෂ්පාදනයේ සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සිදුවීමට අවශ්‍ය එන්සයිමය ලබා දෙන්නේ මෙන්න මේ බැක්ටීරියාවන් මගින්. නේද? ලැක්ටේස් කියන එන්සයිමය ලබා දෙන්නේ ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් සහ ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝපිලස් කියන ශුද්‍ර ජීවීන් දෙවර්ගය. එතකොට ලැක්ටික් අම්ලය කියලා කියන්නේ එතකොට මේක ආම්ලික මාධ්‍යයක්. ආම්ලික මාධ්‍ය තුලදී ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ඉතාමත්ම අඩුයි. එතකොට මොකද වෙන්නේ? අනිකුත් වෙනස් ශුද්‍ර ජීවීන්ට මේ තුල වර්ධනය වෙන්න බැහැ. හොඳයි ඊළඟට අපි යමු ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන. ඔව් මෙතෙන්දී පුතාලා අපි පොල් කෙඳි කර්මාන්තය නැත්නම් අපි කෙඳි කර්මාන්තය ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ අපි කෙඳි නිෂ්පාදනයේදී පොල් එලි භාවිතයෙන් පොල් කෙඳි, තල් එලි භාවිතයෙන් තල් කෙඳි, ඊළඟට ගෝනි නෝල් නේද? හන භාවිතයෙන්. ඒ වගේ දේවල් වලදී අපි මේ කෙඳි නිෂ්පාදනය කර ගැනීම සඳහා අපි භාවිතා කරනවා බැක්ටීරියාවන් වර්ග දෙකක්. අපි භාවිතා කරන බැක්ටීරියන් විශේෂ දෙකක්. ඒ තමයි බැසිලස් කෝචෝරස් සහ බැසිලස් කොමෙසිස් කියන බැක්ටීරියාවන් දෙවර්ගය. මේ බැක්ටීරියාවන් වලින් කරන්නේ මේ අපි හිතමු පොල් එලි කියලා. මේ පොල් එල්ලේ තුල මේ පොල් කෙඳි එකට බැඳ තබා ගන්නේ පෙක්ටේට් කියන ද්‍රව්‍යයෙන්. එතකොට මේ පෙක්ටේට් කියන ද්‍රව්‍ය වියෝජනයට ලක් කරලා පොල් කෙඳි වෙන් වෙනවා. මේක කරන්න පෙක්ටිනේස් කියන එන්සයිමය අවශ්‍ය වෙනවා. එතකොට මේ පෙක්ටිනේස් එන්සයිමය ශ්‍රාවය කරන්නේ මෙම ශුද්‍ර ජීවී දෙවර්ගය. හොඳයි අපි ඊළඟට බලමු පරිසර සංරක්ෂණ කටයුතු සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. ජෛව ප්‍රතිකර්මය. අපි ඉංග්‍රීසියෙන් කියනවා බයෝ රෙමිඩියේෂන්. මොකද්ද මේ ජෛව ප්‍රතිකර්ම කියලා කියන්නේ? ජෛව ප්‍රතිකර්ම කියලා කියන්නේ පරිසර දූෂක ඉවත් කිරීම සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම ජෛව ප්‍රතිකර්ම ලෙස හඳුන්වයි. ඔව් මෙතෙන්දී පුතාලා අපි පරිසරයේ තියෙන පරිසර දූෂක ඉවත් කිරීමට අපි පරිසරයේ ඉන්න ශුද්‍ර ජීවීන් තමයි අපි භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් සාගර ජලය මත විසිරී යන තෙල් වියෝජනය කිරීම. මේ සඳහා අපි ගන්නවා සිඩෝමොනාස් කියන බැක්ටීරියාව. එතකොට අපි දන්නවා සාගරයේ යම්කිසි නාවික කටයුතු තුළදී යම්කිසි නැවකින් තෙල් කාන්දු වීමක් සිදු වුවොත් ඒ තෙල් සාගර ජලය මත පාවෙනවා. මේ මගින් සිද්ධ වෙන්නේ ඒ සාගරයේ ඒ ආශ්‍රිතව ජීවත් වෙන ජීවීන්ට මේක අහිතකර ලෙස බලපානවා. එතකොට මේ තෙල් අපිට වියෝජනය කිරීම සඳහා මේ සිඩෝමොනාස් කියන බැක්ටීරියාව යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජලයේ දිය වෙලා තියෙන බැරලෝහ ඉවත් කිරීම සඳහා අපි ශුද්‍ර ජීවීන් භාවිතා කරනවා. විශේෂයෙන්ම අපවිත්‍ර ජලයේ විශේෂහිත ජලයේ දිය වෙලා තියෙනවා ක්‍රෝමියම්, ඊයම්, රසදිය වගේ බැරලෝහ. එතකොට මේවා ඉවත් කිරීම සඳහා අපි ශුද්‍ර ජීවීන් භාවිතා කරනවා. අනිත් කාරණාව තමයි අපි දන්නවා අද වෙනකොට පොලිතීන් කියලා කියන්නේ පරිසරයේ දි รา පත් නොවන ද්‍රව්‍යයක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. නමුත් දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා බයෝඩිග්‍රේඩබල්. ඒ කියන්නේ දි รา පත් වන පොලිතීන්. පරිසර හිතකාමී පොලිතීන්. මේ පරිසර හිතකාමී එහෙම නැත්නම් බයෝඩිග්‍රේඩබල් ප්ලාස්ටික් නිපදවීම සඳහා භාවිතා කරනවා ශුද්‍ර ජීවීන්. මෙතන ජෛව හායන කියලා කියන්නේ ශුද්‍ර ජීවීන් මගින් දි รา පත් කරවීමයි. ශුද්‍ර ජීවීන් මගින් යම් කිසි ද්‍රව්‍යයක් දි รา පත් වීමට අපි කියනවා ජෛව හායන. හොඳයි අපි දැන් බලමු ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම සඳහා ශුද්‍ර ජීවීන් සතු ලක්ෂණ මොනවද කියලා. අපි පාඩම මුලදීත් අපි ඉගෙන ගත්තා ශුද්‍ර ජීවීන්ගේ තියෙන සුවිශේෂිතම ලක්ෂණය තමයි මෙයාලගේ වර්ධන සහ ප්‍රජනන වේගය ඉතාමත්ම වැඩි. අපි කියන්නේ මෙයාලගේ වර්ධන සහ පරිවෘත්ති වේගය ඉතාමත්ම වැඩි. ඒක තමයි ප්‍රධානම සාධකය වෙන්නේ මේ ශුද්‍ර ජීවීන් පරිසර හිතකාමී වෙන්න. අනිත් එක තමයි ශුද්‍ර ජීවීන්ට පුළුවන් ඕනෑම උපස්තරයක් මත ජීවත් වෙන්න. ඒ වගේම තමයි ශුද්‍ර ජීවීන් තමයි පෘථිවියේ වඩාත් පුළුල්ව පැතිරලා පවතින ජීවි කාණ්ඩය. ඒ වගේම තමයි අපි ඉගෙන ගත්තා ශුද්‍ර ජීවීන්ට තියෙන්නේ සරල ව්‍යුහයක් නේද? ඒ කියන්නේ ශෛලීය මට්ටමේ තියෙන ව්‍යුහයක් තමයි
පවතින්නේ. ඒකින්ද එයාලගේ තියෙන සරල ප්‍රවේණික ද්‍රව්‍ය. ඒතර මේ සරල ප්‍රවේණික ද්‍රව්‍ය හින්දා ඒක ගොඩක් ලේසි ජාන ඉංජිනේරු විද්‍යාඥයන්ට මෙයාලගේ ප්‍රවේණික තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා. අනිත් කාරණාව තමයි වාණිජ වශයෙන් යොදා ගැනීමේදී ශුද්ධ ජීවීන්ගේ මිල අවම වීම. එහෙම නැත්නම් අපිට මේගොල්ලෝ පරිසරය පද්ධති තුලින්ද අපිට ස්වභාවිකවම හොයාගන්න පුළුවන් මේ ශුද්ධ ජීවීන්. උදාහරණයක් විදිහට ඊස්ට් කියන දිලීරය. එයා මේ සාමාන්‍ය වායු ගෝලීය තුල පවතිනවා. ඒ වගේම තමයි අපි අර ජීව වායු නිපදවීමේදී අපි භාවිතා කරා මෙතනොකොකස් සහ මෙතනොබැක්ටීරියම් කියන බැක්ටීරියා වර්ග. ඒතකොට ඒවත් ස්වභාවිකවම අපිට ලබා ගන්න පුළුවන් ගොමු තුල ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ වගේම තමයි ජෛව හායනයට වැදගත් වන බැක්ටීරියාවන් සහ දිලීර මේ අපේ පරිසරය තුල සිටිනවා. නේ ඒ කියන්නේ අපිට කොම්පොස් පොහොර වගේ දේවල් අපිට නිපදවා ගන්න පුළුවන්. ඒකින්ද පරිසර සාමාන්‍ය පරිසර පද්ධතිවලුත් අපිට මේ ශුද්ධ ජීවීන් යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලා මගින් සිදුවන පරිසර දූෂණය ඉතාමත්ම අවමයි. ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම්. මෙතෙන්දී අපි භාවිතා කරනවා වචන තුනක්. එකක් තමයි ව්‍යාධි ජනකයන්. ඊළඟ වචනේ තමයි ධාරකයා. තුන්වෙනි වචනේ තමයි වාහකයා. අපි බලමු මෙන්න මේ වචන තුන මෙන්න මේ වචන තුනේ තේරුම් මොනවද කියලා නේද? ඔව් ඒක කියන්නේ යම්කිසි රෝගයක් සෑදීමට හේතු වන එහෙම නැත්නම් මුල් වන ජීවි කාණ්ඩයට අපි කියනවා ව්‍යාධි ජනකයන්. එතකොට මේ ශුද්ධ ජීවීන් හා සම්බන්ධව අපි කතා කිරීමේදී ශුද්ධ ජීවීන් ව්‍යාධි ජනකයන් වන අවස්ථාවන් ගොඩාක් තියෙනවා. ඊළඟට ධාරකයා කියලා කියන්නේ මේ ව්‍යාධි ජනකයාට තම දේහය තුල හෝ මත ජීවත් වීමට උපස්තරයක් සපයන ජීවීන් අපි කියනවා ධාරකයා කියලා කියනවා. ඊළඟට ව්‍යාධි ජනකයන් ධාරකයා වෙතට සම්ප්‍රේෂණය කිරීම සඳහා දායක වන මදුරුවන් මැස්සන් වැනි ජීවීන් වාහකයා ලෙස හඳුන්වනවා. අපි මෙහෙම හිතමුකෝ. ඩෙන්ගු රෝගයේ සෑදීමේදී ඩෙන්ගු රෝගයේ රෝගකාරකය එහෙම නැත්නම් ව්‍යාධි ජනකයා වෙන්නේ වෛරස්. එතකොට මේ රෝගේ හැදෙන්නේ කාටද? මිනිසුන්ට. එතකොට මිනිසුන්ගේ ශරීරය තුල තමයි දැන් මේ ඩෙන්ගු වෛරසය වර්ධනය වෙලා මිනිසාට ලෙඩ හදවන්නේ. ඒකින්ද මෙම රෝගයේදී ධාරකයා වෙන්නේ මිනිසා. හැබැයි මේ වෛරසය මිනිසාට රැගෙන ආවේ කවුද? ඊඩිස් ඊජිප්ති කියන මදුරුවානේ. අපි කියනවා ඩෙන්ගු මදුරුවා කියලාත් කියනවා. එතකොට මේ ඩෙන්ගු මදුරුවා තමයි අපේ ශරීරයට මේ වෛරසය අරගෙන ආවේ. ඒ වෛරසය ජීවත් වෙනවා මේ මදුරුවා තුල. එතකොට මේ මදුරුවා මිනිසාට දෂ්ට කිරීමේදී එයා තුල සිටින වෛරසය මිනිසාට ඇතුල් වෙනවා. එතකොට මේ රෝගය ව්‍යාප්ත කිරීම සඳහා දායක වෙන්නේ මදුරුවා. අපි මේ මදුරුවාට අපි විශේෂ නමක් කියන මොකක් කියලාද? වාහකයා කියලා. හොඳයි අපි බලමු දැන් ශුද්ධ ජීවීන් මගින් මිනිසාට ඇතිවන රෝග මොනවද කියලා. මෙතෙන්දී අපි ප්‍රධාන ව්‍යාධි ජනකයන් 4ක් ගැන කතා කරනවා. වෛරස, බැක්ටීරියා, ප්‍රොටෝසෝවා සහ දිලීර. මේ ව්‍යාධි ජනක ආකාර 4න් මිනිසාට ඇති කරන රෝග තමයි මේ තියෙන්නේ. වෛරස මගින් ඇති කරන සෙම්ප්‍රතිශ්‍යාව. අපි කියනවා හෙම්බිරිසාව කියලාත් කියනවා. ඩෙන්ගු රෝගය, ඒඩ්ස්. එතකොට අපි කහින විට ඒ වගේම අපි කිවිසුම් යවන විට අපේ කෙලි මිදි සමග මේ වෛරස් අංශු පරිසරයට පුදා හැරෙනවා. ඒවා තවත් කෙනෙක්ගේ ශ්වසන මාර්ගය තුලට ගමන් කිරීම තුළින් එයාටත් සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන්න පුළුවන්. මේ ආකාරයටම තමයි COVID-19 රෝගයත් මිනිසුන් අතර පැතිරී යන්නේ. ඩෙන්ගු රෝගය. ඩෙන්ගු රෝගයේ රෝග වාහකයා තමයි මදුරුවන්. ඊඩිස් ඊජිප්ති කියන මදුරුවා තමයි ඩෙන්ගු රෝගයේ වාහකයා වන්නේ. එතකොට මේගොල්ලෝ දෂ්ට කිරීම මගින් ඒ මදුරුවා තුළ සිටින වෛරස මිනිසා තුළට ඇතුල් වෙනවා. ඒඩ්ස් අපි කියනවා HIV කියන රෝගය. එතකොට ඇත්තටම මේ රෝගෙ මගින් කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. එතකොට ඒඩ්ස් රෝගයේ සෑදුණු රෝගියෙකුට වෙනත් රෝගයක් වැළඳුනාම ඒ රෝගයට ඔරොත්තු දීමේ හැකියාව නැතුව යනවා. එම හේතුවෙන් තමයි එම රෝගියා මිය යාමට බොහෝ දුරට ලක් වෙන්නේ.
එතකොට ඒඩ්ස් රෝගයේ පැතිර යන ක්‍රමය තමයි රුධිරය මගින්. එක්කෙනෙක්ගේ රුධිරය තවත් කෙනෙක්ගේ රුධිරය සමග මිශ්‍ර වීමේදී මේ රෝගය වැළඳෙනවා. විශේෂයෙන්ම රුධිර පාර විලයනය වගේ කටයුතු වලදී හරියට මේ රෝගකාරකයේ තියනවද නැද්ද කියලා පරීක්ෂා කිරීමකින් තොරව අපි යම් කෙනෙකුට අපගේ රුධිරය ලබා දීමේදී මේ ඒඩ්ස් රෝගය කාරකය ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපගේ ලිංගික තරල තුලත් මෙම වෛරසය අඩංගු වෙනවා. එතකොට ව්‍යාධිජනක දෙහෙට ඇතුළු වන ක්‍රමය තමයි මෞත්‍ර ලිංගික මාර්ගය තුලින් සහ රුධිරය මගින්. බැක්ටීරියා ක්ෂය රෝගය හදන්නේ මයිකෝබැක්ටීරියම් ටියුබිකියුලෝසිස් කියන බැක්ටීරියාව මගින්. එතකොට මේ රෝගයත් වාතය මගින් තමයි පැතිරලා යන්නේ. ඒ කියන්නේ අපි කසින විට ඒ වගේම කිවිසුම් යවන විට මේ බැක්ටීරියා අංශුන් පරිසරයට මුදා හැරෙනවා. එතකොට ඒවත් ශ්වසන මාර්ග ඔස්සේ තමයි තවත් කෙනෙක්ට බෝ වෙන්නේ. උණ සන්නිපාතය. මේ රෝගේ බෝ වෙන්නේ දූෂිත ආහාර, ගෙමැස්සන් වගේ අපිරිසිදු ජලය පාන කිරීමෙන්, ආහාර ගැනීමෙන් ඒ තුල සිටින මේ බැක්ටීරියාවන් අපගේ මුඛ මාර්ගය හරහා අපගේ ශරීරය ගත වෙනවා. එතකොට අපිට මේ රෝගෙට එවිට අපි මේ රෝගෙට ආසාදනයට ලක් වෙනවා. ප්‍රොටෝසෝවා. මෙතෙන්දී මැලේරියාව කියන රෝගය ප්ලාස්මෝඩියම් කියන ප්‍රොටෝසෝවා ආකාරය මගින් තමයි බෝ වෙන්නේ. එතකොට මේ මැලේරියාව මේ ප්ලාස්මෝඩියම් කියන ප්‍රොටෝසෝවා ආකාරය මැලේරියා මදුරුවා තුල ජීවත් වෙනවා. එතකොට ඒත් අර ඩෙන්ගු රෝගේ බෝ වෙනවා වගේ තමයි මේ මැලේරියා රෝගයත් මදුරුවන් අතරින් තමයි අපට බෝ වෙන්නේ. මදුරුවා තමයි රෝග වාහකයා. ඇමීබා අතිසාරය. එන්ටැමීබා හිස්ටොලිටිකා කියන ප්‍රොටෝසෝවා ආකාරය මගින් තමයි ඇමීබා අතිසාරය ඇති වෙන්නේ. එතකොට එතනත් දූෂිත ජලය ආහාර මගින් තමයි මේ ඇමීබා අතිසාරයත් බෝ වෙන්නේ මුඛය තුලින්. ලීෂ්මානියා කියන ප්‍රොටෝසෝවා ආකාරය මගින් තමයි ලීෂ්මානියා රෝගය ඇතිවන්නේ. එතකොට මේකේ රෝග වාහකයා වන්නේ වැලිමැස්සා. එතකොට වැලිමැස්සා තුල සිටින මේ ප්‍රොටෝසෝවා ආකාරය අපේ සමට දෂ්ට කිරීම හරහා ශරීරගත වෙනවා. අලුහම් කියන්නේ දෙලීර රෝගයක්. එතකොට අලුහම් රෝගයේ තියෙන වෙනත් පුද්ගලයන්ගේ ඇඳීම තුලින් අපිට මෙම රෝගය වැළඳෙන්න පුළුවන්. දදත් අලුහම් විදියට තමයි ස්පර්ශය හරහා සහ ඇඳුම් මාර්ගයෙන් අපට මේ රෝගේ බෝ වෙන්න පුළුවන්. හොඳයි අපි දැන් බලමු ලීෂ්මානියාව කියන රෝගයනේ. ඒතර මේ ලීෂ්මානියාව කියන රෝගය වැළඳෙන්නේ ලීෂ්මානියා කියන ප්‍රොටෝසෝවා ආකාරය මගින්. මේ ලීෂ්මානියා කියන ප්‍රොටෝසෝවා ආකාරය රෝගියෙකු සිට තවත් රෝගියෙකු දක්වා රැගෙන යන්නේ. එහෙම නැත්නම් රෝග වාහකයා වන්නේ වැලිමැස්සා. මේ ඉන්නේ වැලිමැස්සා. එතකොට මේ ලීෂ්මානියා රෝගයේදී අපගේ මුඛය, නාසය සහ සම තමයි මුලින්ම ආසාදන ලක්වීමකට ලක් වෙන්නේ. ඊට පස්සේ අපට තද උණ ඇති වෙනවා. අපේ ශරීරයේ තියෙන රතු රුධිරාණු ප්‍රමාණය අඩු වෙනවා. අක්මාව ඉදිමෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ මතුවෙන මේ ලීෂ්මානියාව රෝගයේදී. ඒතර ඔයාලට දකින්න පුළුවන් මේ සම මත ඇති කරලා තියෙන තුවාලයක් මේ ලීෂ්මානියා ප්‍රොටෝසෝවා ආකාරයේ මගින්. අපි දැන් බලමු ශුද්‍ර ජීවීන් ශාකවලට ඇති කරන රෝග මොනවාද කියලා. මෙතෙන්දී ප්‍රධාන රෝගයක් තමයි පිටිපුස් රෝගය. පිටිපුස් රෝගයේදී ශාකයේ කඳ, අතු, කොළ ඒ වගේ ශාක අවයව මත සුදු පැහැති කුඩක් විදියට අපිට දකින්න පුළුවන්. මේක දිලීර රෝගයක්. ඊළඟ රෝගය තමයි පශ්චිමාංගමාරිය. පශ්චිමාංගමාරිය කියන්නේ දිලීරයක් මගින් නැතිවන රෝගයක්. ඒතකොට මෙතෙන්දි වෙන්නේ ශාකයේ පත්‍ර මත මුලින්ම අලු පැහැති, දුඹුරු පැහැති ලප වගේ පැල්ලම් ඇති වෙලා ඊට පස්සේ ඒක කළු පැහැයට හැරෙනවා. කළු පැහැයට හැරිලා එම පත්‍ර කොටස කුණු වෙලා විනාශ වෙලා යනවා. එතකොට මේ මගින් ශාකයට ගොඩාක් හානි වෙනවා මේ පශ්චිමාංගමාරිය රෝගය වැළඳෙනකොට. මේක විශේෂයෙන්ම අර්ථාපල් රෝගයට බහුලවම වැළඳෙනවා. ඒ වගේම තක්කාලි වලටත් පශ්චිමාංගමාරිය බහුලව වැළඳෙනවා.
මැලවීම රෝගය දිලීරියක් නිසා හෝ බැක්ටීරියාවක් මගින් නිසා හෝ ඇති වෙන්න පුළුවන්. මේදි සිද්ධ වෙන්නේ ශාකයේ මූල පද්ධතියේ තිබෙන ශෛලම් කොටස් අවහිරවීමකට ලක් වෙනවා. ඒතකොට ශෛලම් පද්ධතිය මගින් තමයි ශාකයේ ජලය පරිවහනය කරන්නේ, ජලය සහ ಖನಿජ ලවණ. එතකොට ශාකයට අවශ්‍ය ජලය පරිවහනය වීම අවහිර වීම නිසා ශාකයේ මැලවීමකට ලක් වෙනවා මෙම රෝගයේදී. හොඳයි අපි දැන් බලමු ආහාර නරක් වීම. මොකද්ද මේ ආහාර නරක් වීමක් කියලා කියන්නේ? ආහාර නරක් වීමක් කියලා කියන්නේ අපගේ පරිභෝජනයේට ගත නොහැකි අයුරින් ආහාරයේ ගතිගුණ වෙනස් වීමට තමයි අපි කියන්නේ ආහාර නරක් වීම කියලා. ඒතකොට මෙතෙන්දී ආහාරයේ වෙනස් වන ආකාර අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස කියලා. ආහාරයක් නරක් වීමේදී භෞතික විපර්යාස විදියට එම ආහාරයේ වයනය එහෙම නැත්නම් අපේ ආහාරය ඇල්ලුවාම අපේගේ අතට දැනෙන වෙනස තමයි අපි කියන වයනය කියලා කියන්නේ. ඒ වගේම රසය වෙනස් වෙනවා. එම ආහාරයේ වර්ණය වෙනස් වෙනවා. ඒ වගේම ගන්ධය වෙනස් වෙනවා එම ආහාරයේ. ඒ වගේම තමයි රසායනික විපර්යාස. මෙහිදී අපි සාකච්ඡා කරනවා ප්‍රධාන වශයෙන්ම රසායනික විපර්යාස තුනක්: පැසීම, මුඩු වීම සහ පූතිභවනය. පැසීම කියලා කියන්නේ විශේෂයෙන්ම සීනි බහුල කාබෝහයිඩ්‍රේට් ආහාර මත සිදුවන ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසා එම ආහාරයේ පැසීමකට ලක් වෙනවා. මෙම ක්‍රියාවලිය මගින් එම ආහාරය නරක වීමකට ලක් වෙනවා. අපි මේකට කියනවා ඉංග්‍රීසියෙන් ෆර්මන්ටේෂන් කියලා කියනවා. විශේෂයෙන්ම සීනි බහුල ආහාර පැසීමකට ලක් වීමකට ලක් වෙනවා. මුඩු වීමේදී සිද්ධ වෙන්නේ එම ආහාරය මත බොහෝ දුරට දිලීර වර්ධන වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව බැක්ටීරියාවුනුත් මේ තුල සිටින්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම ලිපිඩ බහුල ආහාරවල තමයි මුඩු වීම අපිට දකින්නට පුළුවන්නේ. මේකේ ගන්ධය වෙනස් වෙනවා. අපි කියන ආහාරය ඒ ගන්ධය මුඩු ගඳක් කියන එක අපිට හොඳටම අපිට තේරෙනවා. එතකොට මුඩු වීමේදී විශේෂයෙන්ම කැවුම්, ඊට පස්සේ කොකිස්, පොල් තෙල් ඒ වගේ ආහාර මුඩු වීමකට ලක් වෙනවා. පූතිභවනය කියලා කියන්නේ විශේෂයෙන්ම ප්‍රෝටීන බහුල ආහාර මත බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය තමයි මෙතෙන්දී සිද්ධ වන්නේ. එතකොට එම ආහාර නරක වීමේදී ක්‍රියාවලියට අපි කියන පූතිභවනය. විශේෂයෙන්ම මස්, මාළු, කිරි, බිත්තර වගේ ආහාර නරක වීමේදී සිද්ධ වෙන්නේ පූතිභවනයයි. එතකොට ආහාර නරක වීමට බලපාන සාධකත් අපි ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදනවා: අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක කියලා. අභ්‍යන්තර සාධක කියලා කියන්නේ එම ආහාරයේ තුලම පවතින සාධක තමයි එම ආහාරය නරක වීමට බලපාන්නේ. විශේෂයෙන්ම එම ආහාරයේ පෝෂණ ප්‍රමාණය සහ පෝෂණ සංඝටක මත එම ආහාරය නරක වීම තීරණය වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රෝටීන බහුල ආහාර ඉතාමත්ම වේගයෙන් නරක වෙනවා. මස්, මාළු, කිරි, බිත්තර වගේ ආහාර ඉතාමත්ම වේගයෙන් නරක වෙනවා. මොකද ඒ වගේ පෝෂණ ගුණය ඉතාමත්ම වැඩි, ප්‍රෝටීන තමයි බහුලව තියෙන්නේ. එම ආහාර ඉතාමත්ම ඉක්මනින්ම නරක වෙනවා. ඊළඟට පිටි වගේ ආහාර, කාබෝහයිඩ්‍රේට් ආහාර ටික අඩුවෙන් තමයි නරක වීමකට ලක් වෙන්නේ. ඒ කියන්නේ නරක වීමට ගතවන කාලය වැඩි අනිත් ඒවාට සාපේක්ෂව. ඒ කියන්නේ ආහාරයේ තියෙන පෝෂණ ප්‍රමාණය ආහාරය නරක වීමට බලපානවා. තෙතමනය අපි දන්නවා ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ගොඩක් ක්‍රියාකාරී වෙන්නේ තෙතමනය සහ සුදුසු උෂ්ණත්වයක් පවතිනකොට. ඒතකොට තෙතමනය කියලා කියන්නේ එක ප්‍රධාන සාධකයක් වෙනවා. තෙතමනය තියෙනකොට ආහාර ඉක්මනටම නරක වෙනවා. ආහාරයේ ජෛව විද්‍යාත්මක ව්‍යුහය. ඒ කියන්නේ මේ ආහාරයේ තුල සැකසීලා තියෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය, එම ආහාරයේ තියෙන මූලික ද්‍රව්‍ය ඒ මත එම ආහාරයේ වෙනස් වීමට ලක් වෙනවා. බාහිර සාධක කියලා කියන්නේ එම ආහාරයේ තියෙන අභ්‍යන්තර සාධක වලට අමතරව බාහිර පාරිසරික සාධක මේට බලපානවා. උෂ්ණත්වය, පරිසරයේ තියෙන උෂ්ණත්වය බලපානවා. උෂ්ණත්වය ගොඩක් අඩුයි නම් ආහාර නරක වීම වේගය අඩු වෙනවා. සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වය කියලා කියන්නේ අපි සෙල්සියස් අංශක 25 30 වගේ උෂ්ණත්ව පරාසය. කාමර උෂ්ණත්වයේදී ආහාර නරක වීමේ වේගය වැඩි.
හැබැයි ඒත් සමහරක් ආහාර සෙල්සියස් අංශක 40 50 වගේ උෂ්ණත්ව පරාසයන් වලදී ඉතාමත්ම වේගයෙන් නරක් වෙනවා. මොකද මේ උෂ්ණත්ව වලදී ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ගොඩක් වැඩි වෙනවා. ඊළඟ ආර්ද්‍රතාවය. ආර්ද්‍රතාවය කියලා කියන්නේ පරිසරයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය. ඒතර ආර්ද්‍රතාවය වැඩි වෙනකොට ආහාර නරක වීම වැඩි වෙනවා. මොකද තෙතමනයක් ආහාරයට එකතු වීම නිසා. ඊළඟ පරිසරයේ ඇති වායු වර්ග. අපි දන්නවා පරිසරයේ තියෙන සමහරක් ශුද්‍ර ජීවීන් ඉන්නවා නිර්වායුන් තත්වයට ගොඩක් කැමති. ඒ වගේම තමයි පරිසරයේ විවිධ දූවිලි අංශු තියෙන්න පුළුවන්. ඒතර දූවිලි අංශුත් එක්ක ශුද්‍ර ජීවීන් බැඳී පවතිනවා. ඒතර ඒගොල්ලෝ ආහාරය මතට පතිත වූ විට ආහාරය ඉක්මනටම නරක් වෙනවා. හොඳයි, අපි පාඩමේ අන්තිම කොටස තමයි ජෛව රසායනික අවි ලෙස භාවිතා කිරීම. අපි කියනවා බයොලොජිකල් වෙපන්ස් කියලා. මේ ශුද්‍ර ජීවීන් මිනිසුන් භාවිතා කරලා තියෙනවා අවි විදිහට යුද්ධ වලදී. එතකොට ඇත්තටම මේක ඉතාමත්ම භයානක කාර්යයක්. මොකද සාමාන්‍ය අවි වලට වඩා ඉතාමත්ම භයානකයි ජෛව විද්‍යාත්මක අවි. මොකද මිනිසුන්ට ලෙඩ රෝග හදවනවා. එතකොට සමහරක් රෝග වලට බෙහෙත් හොයාගන්න හරි අමාරුයි. මිනිස්සු එකවර ගොඩාක් මැරෙන්න පුළුවන්. ඒ වගේම මේ මගින් විශාල ව්‍යසනයක් ඇති වෙනවා මේ ජෛව රසායනික අවි භාවිතා කිරීමේදී. එතකොට අපි මේකේ ඉතිහාසය දිහා බැලුවොත් එහෙම ඇත්තටම ඉතාමත් ඈත අතීතයට පවා මේ ජෛව රසායනික අවි භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු මේ ශුද්‍ර ජීවීන් කියන අවබෝධයකින් තොරව වුණත් ඒගොල්ලෝ දන්නවා මේවා භාවිතා කරන්න ඈත අතීතයේ සිටම. මෑත කාලයේදී අපි ශුද්‍ර ජීවීන් භාවිතා කරලා තියෙන පළවන ලෝක යුද්ධයේදී මේ තියෙන World War 1 පළවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් ඇන්ට්‍රැක්ස්, ග්ලැන්ඩස්, කොලෙරා වගේ රෝගකාරකයන්, ඒ වගේම ලාදුරු වගේ රෝගකාරකයන් භාවිතා කරලා තියෙනවා ජෛව අවි විදිහට පළවෙනි ලෝක සමයේදී. ඊට පස්සේ දෙවන ලෝක සමයේදී පරීක්ෂණ මට්ටමින් භාවිතා කරලා තියෙනවා සිරකරුවන් සඳහා දෙවන ලෝක යුද්ධයේදී. එතකොට නමුත් ඊට පස්සේ ජෛව රසායනික අවි භාවිතා කිරීමක් සිද්ධ කරලා නැහැ. මොකද මුළු ලෝකෙම අවබෝධ කරගෙන තියෙනවා ජෛව රසායනික අවි කියලා කියන ඉතාමත්ම භයානක අවියක්. ඒකින්ද ඒක ලෝකේ තහනම් කරලා තියෙනවා යුද නීතියට අනුව ජෛව රසායනික අවි භාවිතා කරන්න බෑ. හොඳයි දුවේ පුතේ, මම මේ පාඩම පිළිබඳව ගොඩක් විස්තර මම ඔයාලට රැගෙන ආවා. අනිකුත් YouTube පාඩම් වලට සාපේක්ෂව මගේ මේ වීඩියෝ තුල ඉතාමත්ම කරුණු ගොඩක් තියෙනවා ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ මේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න. ඒ වගේම ඔයාලට හිතන ඔයාලගේ අදහස comments මගෙන් ඉදිරිපත් කරන්න. ඒ වගේ මම ඔයාලට ආරාධනා කරනවා මෙවැනි වීඩියෝස් ඔයාලට ඉදිරියේදී ලබා ගැනීම සඳහා බෙල් සලකුණ ක්‍රියාත්මක කරන්න කියලා. හොඳයි, එහෙමනම් දුවේ පුතේ ඔයාලට බොහොමත්ම ස්තුතියි.